नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से आचिक्कतु भन्ते भगवा दुःखं देशेषु भन्ते भगवा दुःखन्ति। सदा पूजनीय वंदनीय महासंघरत्न अवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक विमुक्तने මේ පින්වත් හැමදෙනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් විදක් ශ්‍රවණය කරන්නට. එනිසා මුලින්ම මතක් කරනවා මේ සෑම දිනාටම තමන්ගේ සිත නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඉතාමත්ම වමනාවෙන් ඉතාමත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා. ඉතින් මේ වගේ ධර්මයක් අහන එකේ මනෝකට අහිංකම් දීමේ වටිනාකමත් එසේ මනෝකට ධර්මය අහලා මේ සසරෙන් මිදී ගන්නට සුදුසුම බවක් තියෙන කාරණාව මේ පින්වතුන්ට හැඟෙන්න තේරෙන්න මම මේ කවුරුන්ට කතාවක් කියලා දෙන්නම්. මොකද මම ඉතරකල්ල දෙන්න හදන දහම් කරුණු ටික ගැඹුරුයි. මේ ගැඹුරු දහම් කරුණු හරිසියෙන් නොතේරුණා මේ කතාව හරිය මතක තියෙනවා. එතකොට ඒ කතාවත් මේ පින්වතුන්ට සිහි කළ පමණකින් ජීවිතේ කවදා හරි දවසක විරාග ස්වභාවයකට මනස යොමු කරගන්නට උපකාරක ධර්මයක් වේ. පින්වතුන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සරත් නුවර එක්තරා සිටු කුලයක් තිබුණා. ඉතින් මේ සිටු ගමල්ලන්ට හිටියා දරුවෝ දෙන්නෙක්. ඉතින් ඒ වැඩිමහල් දරුවාගේ නම තිස්ස. ඉතින් මේ වැඩිමහල් දරුවා යන්තම් අවුරුදු 14ක් 15ක් වගේ වෙන කාලෙ වෙනකොට හදිස්සි දරුණු රෝගාබාධයක් හැදලා මේ දෙමෝපිය දෙන්න මරණාසන්න ස්වභාවයටපත් වුණා. ඒ වෙලාවෙත් තමන්ගේ වැඩිමහල් දරුවෝ ළඟට කතා කරලා මතක් කරනවා පුතේ මේ බඳු රෝගියෙක් හැදුණු කෙනෙක් වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ. ඉතින් නබෝ දවසකින් අපි මැරිලා යයි. නමුත් අපි මරණත් අපි නැති වෙච්ච පාඩුව මල්ලිට ඉතුරු කරන්න එපා කියලා ඒ තමන්ගේ වැඩි මහල් සහෝදරයාට අවවාද කළා. ඒ දෙමෝපියෝ කියපු පරිදිම නබෝ දිනකින් ඒ අම්මයි තාත්තයි දෙන්න කලුරිය කළා. ඉතින් ඒ අම්මා තාත්තගේ වචනයත් මුල් කරගෙන මේ තිස්ස අයියා මොකද කරන්නේ? තමන් ඉගෙන ගන්න කටයුතු නතර කළා. අම්මා තාත්තා නැති මල්ලිට අම්මා තාත්තා කෙනෙක් වගේ වෙලා බොහෝම හොඳින් මේ මල්ලිව උගන්වලා හදලා ඉතින් කාලය දිවිලා යනකොට මල්ලි විදිහටපත් වෙනකොට ලොකු ළමයෙක් වුණාම සුදුසු කුලයක් බලලා අවාහවහ කටයුතු කළා. දෙමෝපියන්ගේ මුරුමු වෙච්ච ධනය බෙදලා ඒකෙන් භාගයක් මල්ලිට දුන්නා. ඉතින් මල්ලිගේ යහපත ගැන නොයෙක් විදිහට කටයුතු කරන විදුණු නිසාම තිස්ස තමන්ගේ අනාගතය ගැන හිතන්ට වෙලාවක් උනේ නැහැ. ඉතින් තිස්ස අවාහව කටයුතු කරගත්තේ නැහැ. ඉතින් මේ කාලෙදී බොහෝ සෙයින්ම කිරිස් හවසට නොයෙක් මල් පහන් සොරදුන් අරගෙන චේතවනාරාමයට යනවා. ගිහිල්ලා ඉතින් බලනවා. ඉතින් මේ තිස්ස ගෙදරින් බලාගෙන ඉන්නවා. ගොඩාක් පිරිස හවසට යනවා පන්සලට.
මෙයාට තිබුණ යන්න. ඉතින් කිසිම පැත්තකට ගලා බලනකොට බුදුරජාණන් වහන්සේ කියලා දේශනා කරන ධර්මයේ ටික මෙයාට තේරෙන්න ගත්තා. මේ සසර දුක් බව, සසර අනුරාග්‍ය බව, මේ මුල් සංසාර කෙලවරක් නැති බව, අනන්ත සංසාරික විඳ දුක් හැට ඇති බව, ඉතින් ලැබුණු සම්පතේ ලෝභ කළොත් මේ සසරෙන් මිදී ගන්න නොහැකි බව, ඒ නිසා ජීවිතය යථාර්ථය සිවිවිතු කියන මේ දේශනාව අහන්න මේ තිස්සට ගිහි ජීවිතය ගැන ගොඩාක් තිබුණු ආශාවක් ඇතිවෙනවා. දවසක් මේ කොමල බණහල යනකම් ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන ස්වාමීන් වහන්සේ මට නැගිටි වෙන්න ඕනේ. මාව මහාන කරන්ට කියලා මතක් කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කිසෝකට මහාන වෙන්න පුළුවන්, ඔබ මහාන කරන්න පුළුවන්. නමුත් ඔබ පැවිදි වෙන බව දන්වලා ඉන්න කවුරු හරි ඉන්නවද? ස්වාමීන් වහන්සේ මට ගොඩාක් ඥාතිවරු නැහැ. එක මල්ලි කෙනෙක් ඉන්නවා කියලා මතක් කළා. හොඳයි එහෙනම් මේ මල්ලිට ගිහිල්ලා කියලා දැන්වත් වෙලා ඉන්න කියලා මතක් කළාම මේ තිස්සැවිල්ලා ගෙදර මල්ලිට කිව්වා මල්ලි මට මහාන වෙන්න හිතුණා. මට මහාන වෙන්න යන්න ඕනේ. ඊට අවසර දෙන්න කිව්වහම මල්ලි අඬන්න ගත්තා. අනේ අයියා එහෙම කරන්නේ අම්මා තාත්තා නැති මට අම්මා තාත්තා කෙනෙක් වෙලා සහෝදරයෙක් වෙන ඥාති හිතේ නැති මට ඉන්න එකම ඥාතිවරයා අයියා මහාන වෙන්න එපා කියලා. ඉතින් මෙහෙම කරද්දී මේ තිස්ස නැවත කිව්ව මල්ලි මම කුංචි කාලේ ඉඳන් මං ගැන බලන්නේ නැතුව මල්ලි වෙනින් ජීවිතේ කැපකලා ඒකල උපකාරයට මට ප්‍රතිඋපකාරයක් කරනවා නම් මට පැවිදි වෙන්න අවසර දෙන්න කියලා මතක් කළාම අයියා නැවත කරන ඉල්ලීම නිසා හොඳයි අයියා එහෙනම් මහාන වෙන්න කියලා මතක් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට ගිහිල්ලා මේ තිස්ස බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි උපසම්පදා වුණා. පැවිදි වෙලා උපසම්පදා වෙලා ඉතින් බණ භාවනා කරන්නට හැදුවට බෑ ඊට ලැබෙන්නේ තමන් ගන්න අවුත් ප්‍රදේශය නිසා ගන්න හඳුනාය නිසා නිතරම මේ තිස්සහඳුර හම්බෙන්න පරණ ගිහි කල යාළුවෝ මිත්‍රයන්ද ගත්තා. ඉතින් මේක හරි කරදරයක් තිස්සහඳුරට තමන්ට බණ භාවනා කරගන්නත් බෑ. ඊට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කමඨහනක් ඉල්ලගත්තා. කමඨහනක් ඉල්ලගෙන කිසියම් කෙනෙක් නොකිය යතුම් ගණනක් ඈත ඉතාමත්ම දුෂ්කර ප්‍රදේශයක තියෙන ගමකට ගියා. ගිහිල්ලා කෙනෙක්ගෙන් වතුරට අහගෙන ඒ කම්පියසට උඩින් තියෙන කැලෑවක ගල් වෙනක් තියෙනවා. මේ ගල් වෙන සුද්ධ පවිත්‍ර කළා ඒකේ වන භාවනා කරන වාසියට තෝරගත්තා. ඉතින් සක්මන් මළුවකුත් හදාගත්තා. ඉතින් උදේ වගේ ගමට පින්දපාතේ ගිහිල්ලා බොහෝම සිහිය ඇතුව නොනැතුව ගමේ පින්දපාතේ හැසිරලා ආපහු හවසට ඇවිල්ලා බණ භාවනා කරනවා. ඉතින් මේ විදිහට තිස්සහාමුදුරෝ සමන් පැවිදි වෙච්ච ජීවිතයේ යථාර්ථයක් කරගන්න පැවිදි වෙච්ච අර්ථය ඉෂ්ට කරගන්න රැඳවල් දෙකේම උත්සාහයෙන් කටයුතු කරනවා. මේ වෙලාවේදී අර මල්ලිගේ බිරිඳ ගත්තාම හරි ලෝභයි. මේ මල්ලිගේ බිරිඳ තනියම හිතනවා තිස්ස මහාන වෙච්ච එක නම් හරිම හොඳයි. තිස්ස මහාන වෙච්ච එක අපිට හරි ලාභයක් වුණේ. තිස්ස මහාන වෙච්ච හින්දා තිස්සගේ දීපුලක් දැන් අපිට අයිති වුණා. දැන් එයා විවාහ වෙලක් නෑ, එයාට කවුරුවත් නෑ. එයා මහාන වෙච්ච එකෙන් අපිට උනේ එයාගේ තියෙන ඔක්කොම දීපුල අපිට අයිති වුණා. ඉතින් කොයි වෙලාවක හරි මහාන ජීවිතය ගැන කලකිරලා ආපහු ආවොත් බැරි වෙලාවත් මේ දීපුල ඔක්කොම දෙන්නගෙන. ඒ හින්දා හොඳ වැඩක් කරන්න ඕනේ කියලා මල්ලිටත් හොරෙන් පොදු කණ්ඩායමක් ගෙනල්ලා අල්ලසක් දෙනවා. මෙන්න මේ මුදල ඔබ අරගන්න. අරගෙන අන්න අහවල් ගමේ කල්යනක ඉන්නවා හාමුදුරුවෝ. අන්නේ හාමුදුරුවෝ මරලා ඉන්න ඕනේ. ඒ හාමුදුරුවෝ මරලා ආවම නුඹලට මේකටත් වඩා වැඩි මුදලක් දෙනවා කියලා. ඉතින් ගුණයක් නොතේරෙන මුදල ගැන ලෝභයෙන්
මේ හොරු මේ තමන්ට පවුරු වැඩි බාරගත්තා. ඉතින් කියපු මගායුරු අනුව ඒ ගමට ගිහිල්ලා ඒ ගමේ තියෙන ගල්ලෙනට හොරු කණ්ඩායම ගියා. අනේ යනකොටත් තිස්සහාමුදු සක්මන් මල්ලු සක්මන් භාවනා. ඉතින් මේ හොරු ටික ඔක්කොම වට කරගත්ත දැන් මොකටද? හාමුදුරුවන්ව මරන්න. ඉතින් හාමුදුරුවෝ මොකද වාසිකෝල? අපි ආවේ වහන්සේ මරන්න. ඇයි මාව මරන්නේ? වහන්සේ මරුවහම අපිට විශාල මුදලක් ලැබෙනවා. ඒ නිසා හොඳයි. මාව මැරීම නිසා ඔබට ධනයක් ලැබෙයි නම් කමක් නැහැ. හැබැයි මං තාම සියලු සසර දුක් අවසන් කළ කෙනෙක් නෙමෙයි. මට ගෙවා ගන්න සසරක් තියෙනවා. මේ කෙලෙස් සහගතව මේ මේක පිළිකුල් කරනවා. ඒ නිසා මට අනුකම්පාවෙන් මේ සසර ගෙවා ගන්න මට එකම එක දවසක් විතර ජීවිතය දෙන්න. හෙට ඇවිල්ලා මාව මරන්න. ඒ වෙලාවේදී මම හොරු කියනවා බලන්න හාමුදුරුවෝ අපට මුගේ තියෙන කපටිකම. අද මරන්න එපා හෙට ඇවිල්ලා මරන්න කියලා පැනලා යන්න තමයි හදන්නේ. කියලා හොරු කතා කළාම ඉස්සහම්බුෝ කියනවා පින්වත්නි මම පැනලා නොයන බවට ඔබට ඇපයක් වෙන්නම් කියලා. ඊට පස්සේ හොරු අහනවා මේ කැලේ මේ වනාන්තරේ කවුද වහන්සේට ඇකෝලෙන්නේ? ඊට පස්සේ මේ ඉස්සහම්බුෝ සක්මනේ ආකරවලට ගිහිල්ලා ඉඳගෙන ඉතින් තිබුණ විශාල කළු කලක්. ඒ ගල අත්තිකින් මොසවලා අරගෙන තමන්ගේ කකුලේ කලව දෙකට ගහගත්තා. ගහගෙන කකුල් දෙකේම කලවැට බිඳගත්තා. එවත්නි මම පැනලා නොයන බවට මේ ඇපේ ඇද්ද කියලා ඇහුවා. ඉතින් මේ සිද්ධිය දැකපු හොරු පවා අතිශය සංවේගයට අතිශය දුකට පස්සනාන්නේ මේ තරම් ගුණ සම්පන්න උත්තමයෙක්ව නේද මුදල් හේතුවෙන් මම මරන්න පෙළුණේ කියන අදහස් ඇති කරගෙන ගැඬලි වල මේ හොරු පවා ගියා. ඉතින් පහවදා උදේ වෙනකම් ඒ වේදනාවම අරමුණු කළා. පහවදා උදේ සියලු කෙලෙස් නැසලා තිස්සතරුණහසේ අරිහත්ත්වයටපත් වුණා. ඒ පත් වෙනත් එක්කම ජීවිතයත් අවසන් වුණා. මම මේ ටික මතක් කළේ පින්වත්නි එදා ඒ තිස්සතරුණහසේ දැනගෙන හිටියා. තමන්ම කකුල් දෙකට ගහලා කකුලේ කලවැට බිඳ ගන්නකොට කෙලෙස් සහගත සසරේ ඉන්නකොට කකුල් කැඩුණු වාරවල් ගණන් කරන්න බැරි බව. ඒ වගේම මේ දුක්සහගත සසරේ ඉදිරියට හිටියොත් කකුල කැඩෙන වාරවල් ගණන් කරන්න බැරි බව උන්වහන්සේ දැනගෙන හිටියා. ඒ වගේම ඒ විතරක් නෙමෙයි ජීවුණු සංසාර ජීවිතයේ කඩු කිනිසි පහරවල් වැඩිම ප්‍රමාණය ගණන් කරන්න බැරි බව සසර හිටියොත් වදින කඩු කිනිසි පහරවල් මෙන්න මෙච්චරයි කියලා ගණන් කරන්න බැරි බව උන්වහන්සේ දැනගෙන හිටියා. අද කකුල කඩාගෙන හරි මේ ජීවිතයේ තියෙන වෙලාවෙදී මේ මනුස්ස ජීවිතය හම්බ වෙච්ච වෙලාවෙදී බුදුහාමුදුරුවෝ හම්බ වෙච්ච වෙලාවෙදී සත්‍යධර්මයේ තියෙන වෙලාවෙදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත මේ දුක අවසන් කරගන්න පුළුවන් කියන දැක්ම උන්වහන්සේට තිබුණා. මේ ඉමක් කොනක් පරක් පෙරක් නැති සංසාරේ අවිද්‍යාවෙන් යනවට වඩා විද්‍යාව වෙනුවෙන් ධර්මයේ අවබෝධය වෙනුවෙන් මේ යාමත් වටිනවා කියන උන්වහන්සේ දැනගෙන හිටියා. ඒ හින්දා උන්වහන්සේ කපුල් දෙක කඩාගෙන හරි භාවනා කළේ. ඉතින් මම මේ කතාව කෙනෙකුට මතක් කළේ ඒ උත්තමයන්ගේ අතීත චරිත සිද්ධීන් පින්වතුන් වර්තමානයේ ඔබටත් මට මහ විශාල කතාවක් කියනවා. ඔබටත් මට බුදුහාමුදුරුවෝ හම්බ වෙලා ධර්මයේ තියෙනවා යම් අර්ථයක් තේරුම් ගන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතයක් ඔබත් මමත් ළඟල තියෙනවා. ඒ ඔබටත් මටත් ඒ ටික ලැබුණාට සිස්සහාමුදුරුවන්ට වගේ ගොඩාක් තීක්ෂණ නුවණක් නැති වෙලා අතීතයේ විඳ දුක් අපිට අමතක වෙලා අනාගතයේ විඳින්න වෙන දුක් සහගත සසරක ඔබත් මත් අද දවසේදී ඉන්න බව අමතක වෙලා අපේ ජීවිතවලට ජරා මරණ දුක එන්නේ නැහැ වගේ සතර අපා දුක අපිට අයිති එකක් නෙවෙයි වගේ අපි ජීවත් වෙන්නේ. ඉතින් මම මතක් කළේ පින්වතුනි
බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍යර්මය අවබෝධ නොවුනොත් අවබෝධ කරගන්න උත්සාහවත් නොවුනොත් කිනුතුනි ඔබට මටත් ඉතිරි වෙන දිගට යන්න වෙන සසර ඒතරම් සුබදායක සුවදායක එකක් වෙන්නේ උපදින හැම ජීවිතයකම මේ මත්තම හරි ජීවිතයක ලැබෙනවා නම් දුකක් නොකිය යුතුයි හැම ජීවිතයකම බුද්ධ උත්පාද කාලය මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ නැහැ ඒ නිසා කිනුතුන්ට මතක් කරනවා මේසා අති දීර්ඝ සංසාරික ඔබත් මම ආවේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන සත්‍යය අවබෝධ නොවුණු නිසා අවබෝධ කළ නොකළ නිසා අද දවසේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍යය අවබෝධ කරගන්න බැරිුණොත් මේ සසර මෙන්න මෙච්චරයි කියලා මනින්න බැරි තරම් දුක් සහගතයි විචාරකයි ඉතින් ඒ නිසා මම මෙතන ඉඳලා මේ පින්වතුන්ට වටිනා දහම් කරුණු ටිකක් කියලා දෙනවා. හැබැයි මේ දහම් කරුණු ටික ගොඩාක් ගැඹුරු. නමුත් ගැඹුරු වුණත් කමක් නැහැ. මේ දුක්ඛාගත සසර ගෙවා ගන්නට මට මේ දේශනාව උපකාරයක් වේවා කියන කලන සිත් ඇතුව ඉතාමත්ම හොඳින් ඉතාමත්ම ඕනකමින් අහන්න කියලා මතක් කරනවා. මේ දේශනාව ඕනෑ කමින් අහුවොත් අපිට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන එක ඒ තරම් අපහසු දෙයක් වෙන එකක් නෑ කියන එකත් මතක් කරනවා. කිමුතුනි බුදුරජාණන් වහන්සේ රජකහ නුවර වැඩ වාසය කරන කාලෙදී එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේ උදේ වගේ පාසිවුරු පොරවගෙන පින්දපාතේ සඳහා රජගහ නුවරට ඇතුල් වෙනවා. ඒ රජගහ නුවරට වැඩි වෙලාවෙදී අන්‍ය තීර්ථක ශ්‍රාවකෙකු අචේල කස්සප කියන පරිබ්‍රාජක පරිබ්‍රාජකයා දක්ෂිනවා භාග්‍යවතුන් වහන්සේ ඈත තියා වඩින. දැක්කම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ඉතින් ශ්‍රමණ බව ගෞතමයේ විදාවකාශ දෙනවා නම් මම කිසි ප්‍රශ්නයක් අහන්නම් කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කශ්‍යප මේක ප්‍රශ්න අහන්න කාලේ නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ පිළිකුසම ගමට ඇවිල්ලා ඉන්නේ. දෙවනුවට අහනවා වහන්සේ ඉද අවස්ථාව දෙනවා ප්‍රශ්නයක් අහන්න. දෙවනුවට මතක කරන මේක කාලේ නෙමෙයි. තුන්වෙනුවට කියන මේක කාලේ නෙමෙයි. හතරවෙනුවට කියනවා අපි ශ්‍රමණ බව ගෞතමයන්ව විහිසටපත් කරන්න නෙමෙයි. ගොඩාක් ප්‍රශ්න අහන්නේ නැහැ. පුදි කරුණක් අහන්න. හොඳයි. එහෙනම් ඔබ යමක් කැමති නම් මේක අහන්න කියලා. එතකොට මේ අචේල කස්සප තුරුනා අචේල කස්සප පරිබ්‍රාජකතුමා අහන භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මේ අපි දුක් විඳිනවා නම් මේ දුක අපි කෙනා අපි විසින්ම ඇති කරගත්ත එකද මේ දුක. අපි ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා, ප්‍රිය විශ්වෝග දුක්ඛයක්, අපේ සංපේක දුක්ඛයක්, යම් හිතන බලාපොරොත්තු වෙන දේවල් නොලැබීමේ මහ දුක් ගොඩක් අපි විඳිනවා නම් මේ දුක් අපි හදාගත්ත එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක එහෙම අහන්න සුදුසු නෑ. එහෙනම් මේ දුක අනුන් විසින් කළ එකක්. එහෙම අහන්න සුදුසු නෑ. එහෙනම් දුක අපි අනුන්ගේ දෙගොල්ලෝම එකතු වෙලා හදාගන්න. එහෙම කියන්න සුදුසුයි. එහෙනම් දුක අපේ සම්බන්ධිකුත් අනුන්ගේ සම්බන්ධිකුත් නැතුව ඉබේම හටගන්න එකක්. එහෙම අහන්න සුදුසුයි. ඒ කියන්නේ දුක කියලා එකක් ඉන්න නැද්ද? නෑ දුක කියලා එකක් නැතුව නෙමෙයි දුක කියලා එකක් තියෙනවා. හොඳයි එහෙනම් ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? නෑ මම දුක නොදන්නවා නෙමෙයි මම දුක දන්නවා. එතකොට අජේල කස්සට හරි ප්‍රශ්නයක්. දුක තමන් කළා කිව්වත් වැරදි කියන්නේ. අනුන් කළා කිව්වත් වැරදි කියන්නේ. තමන් සහ අනුන් කියන දෙන්නම එකතුලා කළා කරගත්ත එක දුක කියලා කිව්වොත් ඒකත් වැරදි කියන්නේ. තමන් සහ අනුන් කියන දෙන්නම ගෙන සම්බන්ධයක් නැතුවයි දුක හටගත්තේ. එහෙනම් හටගත්තේ කියලා ගොන්නේ ඒකත් වැරදි කියන්නේ. දුකක් නැද්ද කියලා අහනවා නැත්තේ නෑ තියනවා කියලා කියනවා. ඔබ වහන්සේ දුක දන්නේ නැත්නම් කියලා අහනකොට
නෑ නොදන්නවනේ මම දුක දන්නවා කියලා කියනවා. ඒ වෙලාවේදී විලාසිතනවා දේශේත බන්ති භගවා දුක්ඛං භාග්‍යවතුන් වහන්සේ මට දුක දේශනා කරන තේක්වා නේ කියලා දෙන තේක්වා. ආචික්කතු බන්ති භගවා දුක්ඛං භාග්‍යවතුන් වහන්සේ මට දුක කියලා දෙන තේක්වා. දේශේත බන්ති භගවා දුක්ඛං භාග්‍යවතුන් වහන්සේ මට දුක දේශනා කරන තේක්වා. දුක කියන එක මොකක්ද? ඒක කියලා දෙන්න මට. දුක කියන එක මොකක්ද? ඒක කොහොමද වෙන්නේ? ඒක හැදෙන හැටි දේශනා කරන සුපතන වහන්සේ කියලා ඉල්ලීමක් කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක තමන්ම කළා කියලා කිව්වොත් එතන සාස්වත දෘෂ්ටිය ඇති වෙනවා. දුක අනුන් කළ එකක් වෙන කෙනෙක් කළ එකටයි අපි මේ දුක් විඳින්නේ කියලා කළොත් එතන උච්ඡේද දෘෂ්ටිය වෙනවා. මේ තමන් කලාවත් අනුන් කලාවත් කියන අන්ත දෙකෙන් එකකටවත් නැතුව බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කරනවා කියලා. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියලා මේ පටිච්චසමුප්පාද ධර්මයේ දේශනා කරනවා. එතකොට මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මයේ හරහා දුක ඇතිවෙච්ච හැටි ඒ දුක නැතිවීම නැති කරන මඟ දේශනා කළාම ඒ අචල කස්සප යන්ත ඒ දේශනාව අවසානයේදීම සම්මා දිට්ඨිය ලෝකෝත්තර මාර්ග ඥානෙ පහළ වෙනවා. ඊට පස්සේ මෙයා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. පැවිදි කියලා නබෝ දිනකින් රහතන් වහන්සේලා අතරේ එක්තරා රහතන් වහන්සේ නමකුත් වුණා. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව දර්ශනයක් කියනවා. මෙන්න මේ දර්ශනය තමයි මේ ශාසනයේ තියෙන අතිශයම සුන්දරම දර්ශනය. ජම්බුරුම දර්ශනය. මේ දර්ශනයට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිල්ලබ්බත පරාමාස කියන කෙලස් ටික පවා ප්‍රහාණය වෙනවා ඒ දර්ශනයට. මොකද මේ දර්ශනය මේ දුක ඇති වෙච්ච හැටි මේ දුක නැති කරන මාර්ගය කියන මෙන්න මේ දර්ශනය. මේ දර්ශනයෙන් තමයි මේ දැක්මෙන් තමයි බෞද්ධ අබෞද්ධ කියන ධර්මතාවය දෙකට බෙදෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණු කෙනාට කියනවා අබෞද්ධ අනාර්ය කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනාට බෞද්ධ නැත්නම් ආර්ය කියලා කියනවා. මොකද මේ තුලින් බුදුරජාණන් වහන්සේ පෙන්වන දර්ශනය. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මෙන්න මෙහෙම කතික දර්ශනය. මම ඒක ගැඹුරුයි නමුත් කෙටි කළා ඔයගලන්ට කෙටියෙන් ටිකක් කියන්න. ඊට පස්සේ උපමාවක් කියන්නම්. මේ තුල මත සියල්ලම මතක කරගන්න බෑ. නමුත් මේ තුල යමක් ඇති බව ඔබට හිතුණා. ඔබ ඒක අතහරින්න එපා. ඒකාන්තයෙන් මේ ඔස්සේ ගවේෂණය කළොත් මේ ජීවිතයේ ඔබ සෝවාන් නොවුණු තමයි පොදුනේ. සෝවාන් වීම පුදුමයක් නැච්චරවට දර්ශනයක් මම පෙන්නනවා. ඒක අද නොතේරුණත් ඒක අතහරින්න එපා කියන එක මතක් කරගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පෙර අවිද්‍යාව මුල් වෙලා කර්ම රැස් වුණා. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන සිද්ධිය ගන්න අවිද්‍යාව කියලා කියන්නේ සත්‍යද? නෑ. අවිද්‍යාව කියන්නේ පුද්ගලයෙක් නෑ. අවිද්‍යාව කියන්නේ කෙනෙක්ද නෑ. අවිද්‍යාව කියන්නේ මමවත් තව කෙනෙක්වත් නෙමෙයි. අවිද්‍යාව කියන්නේ ධර්මතාවයක් නේ. අවිද්‍යාව නැමැති ධර්මතාවය මුල් වෙලයි කර්ම රැස්ුනේ කියන එක කියනවා. එතකොට ඔබ කුසල අකුසල කර්ම කළා කියනවව මම කුසල අකුසල කර්ම කළා කියනවව ඔබවත් මමවත් පෙර ජීවිතයක කර්ම කළා කියනවද නැහැ. එහෙනම් කර්ම වෙලා තියෙන්නේ මොකෙන්ද? අවිද්‍යාව නැමැති ධර්මතාවය නිසා පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනිජ්ජාවි සංඛාර කියන කුසල අකුසල ආනිජ්ජාවි කියන කර්ම සිද්ධ වෙලා තියෙනවා. හොඳට බලන්න මේ පුද්ගල භාවයක් අත්හැරන ධර්මතාවයක් වෙනවා. අවිද්‍යාව නිසා කර්ම රැස් වෙනවා. ඒ කර්මය නිසා විඥානය නැත්නම් සිත
උප්පත්ති වශයෙන් රූපයකට පැමිණෙනවා. දැන් ඔබගේ පැමිණීමක් කියලා කියනවද එහෙනම්? සත්‍යයේ පැමිණීමක් කියලා කියනවද? එහෙ නැත්නම් තව කෙනෙක්ගේ පැමිණීමක් කියලා කියනවද? මොකද හොඳට බලන්න අනාත්ම ධර්මයකින් පටන් ගන්න. අවිද්‍යාව නැමැති ධර්මතාවයක් හේතුන කර්මයට. කර්මය නැමැති ධර්මයක් හේතුන මොකේද? විඥානයේ මොකසකට දැස ගන්න. විඥානය සිත රූපයකට වැසගත් එක හේතුනා මේ රූපය සවිඥානික වෙන්නේ. කියන්නේ හැඟීම් දැනීම ඇති වෙන්නේ. දැන් මේ පුදුව වගේ දෙයක් ගන්න රූපයක් වුණාට ඒ රූපෙට යමක් ගැටෙනවා තේරෙනවද? තේරෙන්නේ නැහැ. අපේ කය රූපයක් වුණාට ඒ කයට ගැටෙන යමක් තේරෙනවා නේ. ඒ කියන්නේ විඥානයේ කියන ධර්මතාවය මේ රූපෙට වැසගත් නිසායි මේ කය හැඟීම් දැනීම ඇති වුනේ. නාම රූප. ඒ නාම රූප කියන ධර්මතා දෙක හේතු වුණා ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික හැදෙන. එහෙනම් මගේ ඇහැ කන දිව නාසයද නෑ. තව සත්‍යයේ ඇහැ කන දිව නාසයද නෑ. නාම රූප නැමැති ධර්මතාවය හේතුන ඇහැ හැදෙන. නාම රූපේ කියන හේතුන හැදෙන්න විඥානේ හේතුන. විඥානේ කියන හේතුන කර්ම හේතුන. කර්ම හැදෙන්න අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන් එකින් එක සිද්ධාන්ත සිදුවිය. ඒ ආයතන ටික හේතුන ඇහැ හේතුන රූපයක ගැටෙන්න, කන හේතුන ශබ්දයක ගැටෙන්න, ආයතන ටික හේතුන ස්පර්ශය. ස්පර්ශ වෙච්ච අරමුණ විඳින අරමුණ හේතුන තණ්හා වේතුන. තණ්හා හේතුන උපාදාන හේතුන. උපාදාන හේතුන භවය හැදෙන්න. භවය හේතුන ඉපදීම හැදෙන්න. ඉපදීම හේතුන ජාති ජරා මරණ හැදෙන්න කියලා පස්සේ දුක හැදුනේ මෙන්න මෙහෙමයි කියලා සිද්ධියක් වෙනවා. ඒ ජාති ජරා මරණ කියපු දැන් තමයි දුක. ඔක මම දැන් දෙලා කිව්වේ. නමුත් මම ඔයගොල්ලන්ට මේකේ අර්ථය ඉදිරියට ජීවිතේ කියලා දෙනවා. මේ සිද්ධියෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා එක දෙයක්. පෙර කර්මයට පෙර අවිද්‍යාවෙන් කර්ම සකස් වෙච්ච නිසා ඔබ කර්ම කරගත්තොත් මම කර්ම කරගත්තොත් නෙමෙයි. පෙර අවිද්‍යාව මුල් වෙලා කර්ම සකස් වීම නිසා වර්තමාන විඥාන නාම සලආයතන පස්ස වේදනා කියලා කියන්නේ මේ ජීවිතයේ හැදෙන මේ ඇහැට රූපයක් පෙනෙන බව, කනට ශබ්දයක් ඇහෙන බව හැදෙනවා. ඒ ටිකට තණ්හාව උපාදානය කියන gati දෙක එකතු කළයි එකතු වෙලයි භවය හැදුනේ. භවය නිසායි ජාති ජරා මරණ දුක් දුන්නේ කියලා දර්ශනයක් වෙනවා. මේකෙන් අපි ගත්තොත් එහෙම මම ඔයගලන්ට පැහැදිලි නිසා මතක් කරගන්න මෙහෙම සිද්ධියක්. පෙර අවිද්‍යා කර්ම නිසා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කියන්නේ ඔබට ආධ්‍යාත්මික කාය සවිඥානයක් වෙලා ඇහැ හැදිලා ඇස් ඉදිරි පිටට රූපයක් හම්බ වෙන මට්ටම හම්බ වුණා. ඔක තමයි සලආයතන පස්ස වේදනා කියලා කියන්නේ. ඇස් ඉදිරි පිටට රූපයක් පෙනෙන බව හම්බ වුණා. හැබැයි ඒ රූපය සත්‍යයේ පුද්ගලයෙක් නෙමෙයි අනාත්මයි. අපි කියමු ඔකට අපි උපමාවක් ගත්තොත් ඔබ ටීවී එක බලනවා නම් ඔබේ ඇස් ඉදිරි පිටට ටීවී එකේ තියෙන රූපයක් වෙන මට්ටම හම්බුණා කියන්නේ පෙර අවිද්‍යා කර්ම ටික නිසා ඔබට ඇහැ හැදිලා ඇහැට රූපයක් පෙනෙන බව හම්බ වුණා. ඒක උන වේදනා පත්‍ය තණ්හා කියන රූපයක් පෙනෙනවා. රසපච්ච වේදනා කියන රූපයක් පේනවා. වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදාන කියන සිද්ධියෙන් කියන්නේ මොකද්ද? දැන් මේ පෙනෙනකොට පෙනෙන දේ අනුව ඔබේ මනස පැත්තේ ඔබේ සිත පැත්තේ ඒ රූපයට කැමැත්තක් ඇති වෙනවා. උපාදානය කියලා කියන්නේ ඒ රූපේ රූපගතත සම්පතේ ඒ රූපේ සත්‍යයේ පුද්ගලික දකින කම ඇති වෙනවා. කෙනෙක් පෙර කර්මයේ විපාකයක් හැටියට පෙනෙන බව නිර්මාණය වුණා. යමක් පෙනෙනකොට ඒක වටිනවා කියලා ඒක සත්‍යයේ පුද්ගලයේ කියන අදහස ඔබ තුළ ඇති වෙනවා.
දැන් ඔබ දන්නේ නැත්නම් මේ වේදනාව නිසා තණ්හාව උපාදාන කියන කෙලෙස් ටික යෙදුණා කියලා. ඔබට තේරෙන්නේ ඔබට පෙනෙන්නේ බාහිර රූපේ සත්‍ය බාහිර රූපේ පුද්ගලෙ කියලා. එතකොට ඔබ සත්‍ය පුද්ගල බාහිර දුක් විඳිනවා. අපි ඒක තේරෙන විදිහට බැලුවොත් ටීවී එකේ තියෙන රූපයක් සිහි කරගන්න ඔන්න ටීවී එක ඉස්සරහා ඔබට ඇහැක් ලැබිලා ඇස් ඉදිරියට රූපයක් පෙනෙනවා කියන සිද්ධිය හම්බ වුණා නම් ටීවී එකේ. ඒකවල දැන් ටීවී එක දිහා බලාගෙන ඉන්නකොට වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කියන ඔබ තුල වෙන සිද්ධිය. ඒ රූපය අරබය අපි තේරෙන මට්ටමට ගමු. තණ්හා උපාදාන කියන්නේ ඔබේ සිතට තේරෙනවා ඔබට පේනවා ඒ රූපේ පුද්ගලයේ ඒ රූපේ සත්‍යය කියන අත්වාද උපාදානය කියන්නේ ටීවී එකේ තියෙන රූපය සත්‍යයේ හැටියට පුද්ගලයේ හැටියට වටිනාකමට තමන්ගේ තත්ත්වයට පේනවා. දැන් ටීවී එකේ තියෙන රූපය ඔයගලන්ට සත්‍ය පුද්ගල කියලා පේනවා නේද? හරි. ටීවී එකේ රූපේ සත්‍ය පුද්ගලයේ හැටියට ඔයගලන්ට පේන්නේ ඒ රූපේ සත්‍යකින්ද නෑ. ඒ රූපේ සත්‍යකින්ද නෙමෙයි නම් ඒ රූපේ සත්‍ය කියලා පෙනෙන කම හැදිලා තියෙන්නේ කොහටද? ඒ කියන්නේ ඇස් ඉදිරියට ආව සත්ව පුද්ගල නොවන රූපයක්. ඒ රූපේ දකිනකොට තණ්හා උපාදාන කියන එකෙන් කියන්නේ ඒ රූපයේ හොඳයි ඒ රූපයේ සත්‍ය කියන ගති ටික ඔබේ මනසේ යෙදුනොත් ඔබ කිසි වෙලාවක දැක්කේ නැත්නම් මේ රූපය වටිනවා කියලා සත්‍ය කියලා දෙන්නන කම මගේ මනසේ යෙදිලා කියලා ඔබට භවය හැදෙනවා ඔබ හිතනවා ටීවී එක ඇතුලේ පුද්ගලෙක් දිහා බලාගෙන ඉන්න විදිහට බලාගෙන ඉන්නේ. ඒ රූපේ සත්‍ය කියන අදහසින් බලාගෙන. එහෙම බලාගෙන හිටියොත් ඒ ටීවී එක ඇතුලේ ඉන්න මිනිස්සු ලෙඩ වෙලා මහල් වෙලා නැරලා ඔබට දුක් එනවද නැද්ද? හරි. ඒ සත්‍යය ලෙඩ වෙලා මහල් වෙලා නැරලා දුක් වෙන්නේ ඇයි? එතන සත්‍යය හම්බ වෙච්ච නිසා නේද? එතන සත්‍යය ටීවී එකේ පැත්තේ සත්‍යය හම්බුනේ කොහොමද? ඒ රූපේ දකිනකොට ඒ රූපේ සත්‍යය කියන හැඟීම සත්‍යය කියන ගතිය මගේ මනසේ යෙදෙනවා නේද? ඒ කියන්නේ මේ තණ්හා උපාදාන කියන කෙලෙස්යක් මනසේ යෙදෙනවා නේද කියන එක නොදකිනකොට ඔබට තේරෙන්නේ මොකද්ද? ඒ රූපේ සත්‍යයක් වගේ. ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කිව්වේ වේදනාව කියන තැනට කිව්වේ ඇස් ඉදිරියට ටීවී එකේ රූපයක් යනවා කියන එක. වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කියලා කිව්වේ ඒ පෙනෙන දේ ආරම්භය ඔබේ මනස පැත්තේ පෙනෙන දේ හොඳයි පෙනෙන දේ පැත්තේ සත්‍ය පුද්ගල කියන හැඟීම යෙදෙනවා. දැන් මේ තණ්හා උපාදාන කියන ටික තමන්ගේ මනසේ හැදෙන කියන එක දන්නේ නැත්නම් ඒ උපාදාන ප්‍රත්‍යයෙන් භවය හැදෙනවා කියලා කියන්නේ ඔබට තේරෙන්නේ රූපේ පැත්තේ කෙනෙක් කියලා. තව පැත්තකින් අපි ඔක තව පැත්තකින් ගමු. පෙර අවිද්‍යා කර්ණයට ඔබට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කියන්නේ විඥානයේ රූපයට දැකගෙන නාම රූප වෙලා ආයතන කන හැදෙනවා. කන හැදුනහම ශබ්දයක් ඇහෙනවා. දැන් ශබ්දයක් ඇහෙනවා කියන ටික තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැනයි. ඒ ශබ්දේ කියනකොට ඒ ශබ්දේ කියනවා කියන ඔබට යම් කිසි කෙනෙක් ජර්මන් භාෂාවක මොනවා හරි කියලාගෙන ගියොත් ඔබට දැනෙන ලැජ්ජා කළා කියන අදහසක් එනවද? ඔබට හොඳ කිව්ව ප්‍රශංසා කළා කියන අදහසක් එනවද? අන්න පෙර කර්මයට උරුම වෙච්ච විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැන ටික කියන ස්කන්ධ ටික ඔච්චරයි. ඒක ඔබට શબ્දයක් ඇහැ. ඔබට શબ્දයක් ඇහැ. හැබැයි ඒ සංසිය තුල හොඳ සත්‍යවත් නරක සත්‍යවත් කියනවාද? හොඳ සත්‍යවත් නරක සත්‍යවත්. දැන් අලුතෙන් නව කර්මයේද අලුතෙන් කෙලෙස් ටිකක් කියනවා. ඒ શબ્දයට ඔබ තුල අලුතෙන් තණ්හා උපාදාන කියන කෙලෙස් යෙදුණු ඒ શબ્දේ ඔබ අල්ලගත්තු શબ્දේ ගත්තු
මේ මට වයින්නවා නේද? මට හොඳ කියනවා නේද කියලා ඔබ කරුණු ටික එකතු කළොත් ඔබට වෙනද වගේම කාන්ත ශබ්දයේ ගැටෙනකොටම ඔබට හිතෙනවා ඔබ තුල යෙදෙනවා මේ මට වයින්නවා නේද කියලා. ඔබ දන්නේ නැත්නම් සත්‍යයක් ඇහෙනකොට මේ මට බනිනව නේද කියන එක මා තුල නේද හැදුනේ කියලා ඔබට කෙලින්ම අර ශබ්දේම බයින શબ્දයක් වෙනවා. බයින શબ્දයක් වෙලා බයින શબ્දයක ඉපදීමෙන් ඔබ දුක් විඳලා තියෙනවා. ඔබ දුක් විඳේ ශබ්දේ නිසා නෙමෙයි. ශබ්දෙට කෙලස් ටිකක් එකතු කරලා නිසා. ඒ වගේ ඔබ දුක් විඳේ පෙනෙන දේ නිසා නෙවෙයි පෙනෙන දෙයට කෙලස් ටිකක් එකතු කරලා. කෙටියෙන් දැක්කහම බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දර්ශනයක් දේශනා කරනවා. ඒ කියන්නේ අද ඔබට ලෝකයක් හම්බ වෙනවානේ. මොකද්ද ලෝකෙ? මේ ශරීරේ මේ මම කියලා පේනවානේ. මේ තව සත්‍ය පුද්ගලය කියලා ඔබට පේනවානේ. ඔබට පේනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබට මේ සත්‍ය පුද්ගලය කියලා පේන්නේ පෙන්නලා ඔබ දුක් විඳිනවා නම් ඔය දුක ඔබට හැදුනේ මේ සත්‍ය පුද්ගලයේ ඉන්න හින්දා නෙමෙයි. පෙනෙන එහෙන දෙයට කෙලස් ටිකක් එකතු කරලා සත්‍ය පුද්ගල භාවයට පෙනෙනකම ඔබ තුල නිර්මාණය වෙච්ච නිසා කියනවා. ඒ කියන්නේ අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ අපිට මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා තේින්නේ සත්‍ය පුද්ගලයෝ ඉන්න නිසායි කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔබට මේ සත්‍ය පුද්ගලයෝ ඉන්න බවට පෙනෙන්නේ සත්‍ය පුද්ගලයෝ ඉන්න හින්දා නෙමෙයි. චක්කු අනාත්ම රූප අනාත්ම ඇහැ අනාත්ම රූපය අනාත්මයි. අනාත්ම රූපේ තියෙන තැනක ඔබට සත්‍ය පුද්ගල භාවයට පෙනෙන්නේ එහෙම පෙනෙන්නේ කෙලෙස්යක් තිබුණේ. අද ඔබගාව මේ රූපේ සත්‍ය පුද්ගලයක් කරලා පෙන්වන කෙලෙස් නිසා ඔබ දුක් විඳින්නේ. ඒකයි මේ දුක පෙන්නලා දුකට හේතුව තණ්හා උපන්දාන කියන කෙලෙස් ටික පෙන්නනවා. මේ කෙලෙස් ටික නැති කළොත් ඔබ සත්‍ය පුද්ගල භාවයෙන් දුක් නැති කරන්න පුළුවන් කියලා ඉදිරි ගන්නවද පෙන්නේ. සාමාන්‍ය ලෝකයට වඩා මේ ආර්ය දර්ශනය වෙනස් වෙන්නේ. සාමාන්‍ය ලෝකයට හිතෙන්නේ මොකද්ද? මේ සත්‍ය පුද්ගලයමයි කියලා හිතේ. මේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා මේ මම ඉන්නවා කියලා හිතේ. ඒ ඉඳින්දා රූපං අත්ථෝ සමුප්පත රූපේ ආත්ම වශයෙන් දකින මේ රූපේ තම වශයෙන් දකින සක්කාය දිට්ඨිය යුක්තයි. ඒ හිඳ විචිකිච්ඡාව නැතිවෙයි. මොකද්ද? මේ සත්‍ය කොහෙන්ද එන්නේ? මොන කර්ම කළා මෙතෙන්ට එන්නේ? මේ සත්‍ය නැරිලා කොහාට යන්නද කියලා පූර්ව අපරාන්ත විදුවන. මේ කය මම කියලා දකින හින්දා මේ මම කොහෙන්ද එන්නේ? මම කර්ම කළා කොහාට යයිද කියලා පූර්ව අපරාන්ත විදුවන. නමුත් සුතවත ආර්ය ශ්‍රාවකගේ ප්‍රධාන ලක්ෂණය චතුරාර්ය සත්‍ය දැක්කොත් කියන ප්‍රධාන ලක්ෂණය තමයි රූපේ සත්‍ය පුද්ගලය කියලා සක්කාය දිට්ඨිය නෑ. මේ රූපේ මම කියන සක්කාය දිට්ඨිය නෑ. ඒ හින්දා උබ්බන්ත ඒකංගති අපරන්ත ඒකංගති නෑ. මේ සත්‍ය කොහෙන්ද එයිද? එන්ඩෙන්ද කොහාටද යන්නේ කියලා විචිකිච්ඡාව නැහැ. ඇයි මොකක්ද ගත සුතවත් ආර්ය ශ්‍රාවකයා රූපේ සත්‍ය කියන දකින්නේ නැති හින්දා එයා දකින්න රූපේ සත්‍ය කැටිට පෙනෙන කමක් කියනවා තමයි. ටීවී එක ඇතුලේ ඉන්න සත්‍යය අපිට පෙනෙනවා නම් මේ සත්‍යය කොහෙන්ද එන්නද කියලා අහන්න සුදුසුද අපි? එහෙනම් මරණයෙන් පස්සේ කොහාට යයිද කියලා අහන්න සුදුසුද? නෑ. ඇයි ඒ රූපේ සත්‍ය කියලා දැක්කොත් ඒ සත්‍යය කොහෙන්ද දාවේ කොහාටද යන්නේ කියලා අහන්න සුදුසුයි. නමුත් ඒ රූපේ සත්‍ය කියලා ගන්න බෑ කියන සුතවතාවේ ශ්‍රාවකයට පෙන්වන මොකද? ඒ රූපය සත්‍ය පුද්ගලික හැටියට සමන්වි කෙලෙසයකට පෙනෙනවා කියලා දකිනකොට ටීවී එකේ තියෙන රූපේ සත්‍ය හැටියට අපිට නොපෙනෙනවා නෙවෙයි පෙනෙනවා. ඇත්ත. හැබැයි මේ වෙන්නේ සත්‍ය කියන හින්දා නෙවෙයි සමන්වි කෙලෙසිය නිසා මේව පෙනෙන්නේ කියලා දන්න නිසා. මේ කෙලෙසිය නැතිව මේ පෙනෙන බව නැති කරන්න පුළුවන් කියලා දන්න නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුවොත් වඩලා මේ කෙලෙසේ ගෙවා ගන්න පුළුවන් කියලා දන්න හින්දා ඒ රූපේ සත්‍යයක්මයි කියන අදහස යට නෑ. ඒ වගේ
ඔබත් මා ජීවත් වෙන මේ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ පටිච්ච සමුප්පාදය හරහා පෙනෙන ඇහෙන බව හඳුනහම ඒ පෙනෙන දෙයට කෙලස් ටිකක් Taman තුල එකතු වුනහම සත්‍ය පුද්ගල භාවයට මේ වස්තු පෙනෙනවා. ඔබ දන්නේ නැත්නම් සත්‍ය පුද්ගල භාවයට විදින දුකක් තියෙනවා නම් ඒ දුක ඇතිකලේ මේ තණ්හා උපාදාන කියන කෙලෙසිය නිසායි කියලා ඔබ දන්නේ නැත්නම් මේ තණ්හා උපාදාන කියන කෙලෙසිය නැතිකල සත්‍ය පුද්ගල භාවයට හම් වෙන මේ ලෝකෙ නිදෙන්න පුළුවන් කියලා ඔබ දන්නේ නැත්නම් මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ දුක් නැති කරන ප්‍රතිපදාවයි කියලා දන්නේ නැතිනම් ඔබට කෙලින්ම හම්බෙන්නේ මේ සත්‍යය ඇතුළේ. ඒ කියන්නේ කීවි කැතුලේ සත්‍යයක් ඉන්නවා කියලා දකින්න එකත් මේ දකින්න එකත් අතර වෙනසක් නැහැ. එහෙම බැලුවොත් මේ රූපේ සත්‍යයක්මයි කියලා ගන්නේ චතුරාර්ය සත්‍ය නොදන්න අය. ඒ කියන්නේ මේ රූපේ සත්පුද්ගල භාවයට හම්බ වෙන්නේ එහෙම පෙනෙන කෙලෙසයක් Taman තුල විදින හින්දා නේද කියන දර්ශනය ගාව නැති හින්දායි මේ රූපේ සත්‍යයක්මයි කියලා ගන්නවා. රූපේ සත්‍යයක්මයි කියලා ගත්ත හින්දායි පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති. ඒ කියන්නේ එහෙම සත්‍යය කොහෙන්ද නින්දද කොහොමද යන්නේ කියන එක දුවන්න පුළුවන් නේ. නමුත් මේක සුතවත් ආර්ය ශ්‍රාවකය සහ අනාර්ය පුද්ගල දෙදින් උතන කිසිම වෙලාවක මේ ලෝකයේ හැදෙන්නේ Tamange කෙලෙසයකට කියලා දන්නේ ආර්ය ශ්‍රාවකය අසුතවත් කියලා. එයා හිතාගෙන මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. ගොඩාක් වටිනා දේවල් තියෙනවා. ගොඩාක් වටිනා දේවල් තියෙන මැද්දේ සත්‍ය පුද්ගලයෝ මැද්දේ අපි ජීවත් වෙනවා. නමුත් අපි කියමු දැන් ඔබලා හිතාගෙන ඉන්නේ රන් රෙදි මුතුමැණි ආදී ගොඩාක් වටිනා දේවල් මේ බාහිර ලෝකේ තියෙනවා කියලා නේ. ඔක තමයි දර්ශනයක් නැතිකම අසුතත්කමේ ලක්ෂණ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහොමද කියලා ගන්නවද? ඔගොල්ලන්ගේ ඇහැට රූපයක් පේනකොට ඒ රූපේ ගොඩාක් වටිනවා කියලා වටිනාකමට පෙන්වන කෙලෙසියක් එදුනාම ඕගොල්ලන්ට පේන ගොඩාක් වටිනා දේවල් තියෙනවා. දැන් ඔබට පේනවා රත්තරන් තියෙනවා, රිදී තියෙනවා, මුතු තියෙනවා, මණික් තියෙනවා, මේවා ගොඩාක් වටිනවා කියලා ඔබට පේනවා. ඔබට පේන්නේ එහෙම වටිනාකමට පෙනෙන කෙලෙසියක් ඔබ තුල ඉදුණු හින්දා මිසක වටිනා දේවල් කියන හින්දා නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය. ඔබට ඔබේ ෆොටෝ එක ගහලා තිබුණොත් පිටියේ ඒ ෆොටෝ එක දකිනකොට මොකක් කියලාද පේන්නේ? ඒත් මම කියලා කියනවානේ ඔබට ඒ රූපේ මම කියන එක පේන්නේ ඒ රූපේ දකින්නකොට ඒ රූපේ මම කියලා පෙනෙන ගතියක් හිතේ ඉඳලා හින්දා ඔබට පෙනෙනකොට ඒ රූපෙම මමද? දැන් ඔබේ ෆොටෝ එක ගැහුවොත් පිටියේ ඒ දිහා බලුවොත් ඔබට මේ මම කියලා කෙනෙක්ද නැද්ද? කියන්නේ. හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔබේ ඇසිදිරිට රූපයක් එනකොට ඒ රූපය අනුගේ තණ්හා උපාදාන කියන කෙලෙස් ඔබතුල යෙදෙන. ජීතුනහම ඔබට දැන් රූපේ පෙනෙන්නේ කොහොමද? මම වගේ. දැන් මේ රූපේ මම වගේ මම කියන අදහසක් ඔබට දැනෙනවද රූපේව කෙනාද? සමහර දැනෙනවා. එහෙනම් මේ රූපේම කෙනා කියලා ගත්තොත් කොච්චර වැරදිද? රූපේ Taman කියලා Tamanට දැනෙන කමයි රූපේම කෙනයි කියන එකේ වැරද්දක් ඇති බව තේරෙනවා. ඒ වගේ මේ ඇහෙන් බලනකොට මේ රූපයත් මේ මම කියන අදහස මේ රූපේ දකිනකොටම මම කියන කම Tamanගේ මනසේ දෙනවා නම් මනසේ දෙනකොට අපි දන්නේ මේ රූපේ දකිනකොට මේ මම කියන හැඟීම හින්දා මේ රූපේ මම වගේ පෙන්නලා නේද කියලා. අපි හිතාගෙන මේ රූපෙම මම කියනවා. එතකොට අවිද්‍යාව ඇතුළතම ගියාම එහෙනම් මේ මම කොහෙන්ද එන්නේ කොහාටද යන්නේ කියලා අපි යහට මෙහෙට යනවා. හොඳයි. දික්තියේ ගහපු ෆොටෝ එක මම කියලා හිතෙනකොට ඔබ එහෙනම් ඒ මම කියලා හිතෙන්නේ මම කියලා දැනෙන්නේ මම ඉන්න හින්දාමයි කියලා හිතලා ඇත්තට ඒ මම කොහෙන්ද ගෙන්නේ
කොහාට යන්න යයිද කියලා ඒ රූපේ ඇඟිල්ල දික් කරුවොත් හරියද? හරියයි. ඉතින් මේකම නෙමෙයි මේ සැදේ ජීවිතේ කියන්නේ. මෙතෙන් මට පෙන්වන්න ඕනේ කිමුතුනි අපි ගොඩාක් කල් සසරනේ චතුරාර්ය සත්‍ය ගැන ගත්තේ නැහැ. පටිච්චසමුප්පාදයෙන් පෙන්වන්නේ පෙර අවිද්‍යාව නිසා කර්ම රැස් වුණා. ඒ නිසා විඥානාංග තුලතර පස්ස වේදනා කියන පෙනෙන ඇහෙන ටික හැදුණා. පෙනෙන ඇහෙන ටිකට දැන් කෙලස් ටිකක් කියදිලා ඔබට ලෝකේ නැවිලා පේනවා. ඒ කියන්නේ ඔබට පෙනෙනවා සත්‍යය ඉන්නවා වගේ. පුද්ගලයෝ ඉන්නවා වගේ. වචනා දේවල් කියනවා වගේ. නමුත් ඔබ කිසි කලක පටිච්චසමුප්පාදය ඉගෙනගෙන නැති නිසා මේ සත්‍ය පුද්ගල භාවයෙන් යුක්ත දුක උපදින ලෝකය හැදුනේ ඔබ තුල නේද මේ වේදනාපච්චය තණ්හාපච්චය උපාදාන කියන ගති ටික යෙදුණු නිසා නේද මෙහෙම පෙනෙන කම ඇති උනේ කියන එක දන්නේ නැති හින්දා ඔබට ඇත්තටම පුද්ගලයෝ ඉන්නවා සත්‍යෝ තියෙනවා කියලා භවය හැදිලා මේ තියෙන්නේ. දැන් ඔබ හිතන්නේ ඇත්තටම වටිනා කියන දේවල් සංකල්පී මුතුමිනු බහැර තියෙනවා. ගොඩක් සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා ඔබට තේරෙන්නේ. ඒක තමයි ඔබේ කර්ම භවය. ඔය භවය නිසායි ඔබ ජරා මරණ දුක් විඳින්නේ, භව දුක් විඳින්නේ. ඔය භවය හැදුනේ කුමක් නිසාද? තණ්හා උපාදාන කියන කෙලෙස් ටික හදුන්නේ නැති නිසා. ඒ කියන්නේ ඔබට ටීවී එකේ පැත්තේ සත්‍යයක් හම්බ වෙච්ච හින්දා දුක් විඳින්න උනේ. ඔබට ටීවී එකේ පැත්තේ සත්‍යයක් හම්බුනේ මොකක් හින්දාද? ඒක බලනකොට මම තුළ ඒ රූපේ සත්‍යයක් කියලා පෙන්වන කම කියවිලා නේද කියලා ඒක දන්නේ නැති නිසා. තණ්හා උපාදානය නොවැදෙනකොට භවය බැහැරින් හම්බෙනවා. භවය නිසාම අපිට සත්‍ය පුද්ගලික ඉපදෙනවා ඉන්න කෙනෙක් හම්බෙනවා. එතකොට ධර්ම දුක් වෙනවා. මේ රූප ටික දකිනකොටම තව සත්‍ය පුද්ගලික කියන හැඟීම තමන් තුළ ඒකේනවා. යෙදෙනකොට මොකද වෙන්නේ? ඔගොල්ලෝ දන්නේ මේ සත්‍ය පුද්ගලිය කියන හැඟීමට වේදනාපච්චය තණ්හාපච්චය උපාදාන කියන මේ gati ටික පටිච්චසමුප්පාද දන්නේ මේ පෙනෙනවා එක මේ කෙලෙස් ටිකේ ඉඳලා නේද කියලා. එතකොට වෙන මොකද බලන්නේ? මෙහි ඉන්නවා කෙනෙක් හිතයි හම්බුනේ. දැන් ඔබට තව සත්‍ය කිපදිලා. දැන් ඉන්න කෙනා ලෙඩ වෙලා මහලු වෙලා මරලා දුක් විඳින්න පුළුවන්. ඔබේ දුකට හේතු භවයේ, භවයට හේතු උපාදාන, උපාදානට හේතු තණ්හාව, තණ්හාවට හේතු වේදනාව කියලා මේ කෙලෙස් ටික වෙන්නයි. යම් වෙලාවක මේ තණ්හාව උපාදාන නැති වුණොත් ඒ කියන්නේ මේ රූපය හම්බ වෙනකොට මේ රූපේ සත්‍ය පුද්ගලයේ හැටියට පෙන්වන කෙලෙස් උපගාව නැති වුණොත් ඔබට භවය හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ටීවී එක පැත්තේ සත්‍ය හම්බ වෙන්නේ. මේ පැත්තේ සත්‍ය හම්බ වෙන්නේ. එහෙනම් ඔබට දුක් විඳින්න හම්බ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා අපි මම ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා යම් දුක් විඳිනවා නම් ඒ වගේම ප්‍රිය විපයෝග අපේ සංපයෝග දුක් ටිකක් විඳිනවා නම් මේ දුක් ටික විඳින්න වෙන්නේ තමන්ගේ සත්පුද්ගල භාවයේ ඉපදීමක් නිසා. තමන්ගේ සත්පුද්ගල භාවයේ ඉපදීම තියෙන්නේ භවය තුල. භවය හදින නිසා ඒ කියන්නේ මෙහෙම අය මෙහෙම දේවල් කියනවා මම කියලා කෙනෙක් ඉන්නවා. මෙහෙම දේවල් කියනවා කියන නවතන දුන්නු හින්දා. එහෙම වුණේ මොකක්ද? පෙනෙන ඇහෙන දේ තුල තමන් ගාව මෙහෙම කෙලෙසයක් යෙදුනේ හින්දායි කියලා. තාපැත්තකින් මට ගත්තොත් මම ඔකට කියන්නේ අපි කියමු හැබැයි මේක දැනගෙන අපි ලෝකේ ඇති වෙනහා නැති වෙන හැටි දැනගෙන අවිද්‍යාවෙන් යුක්ත ලෝකෙක ජීවත් වෙනවා. හැබැයි අපි රැවටිලා නෙමෙයි. අපි කියමු ඩොලර් 100ක් ගන්න. දැන් පොඩි ළමයෙකුයි අපි රහතන් වහන්සේ ගත්තොත් තුන් දෙනාට පෙනෙන මට්ටම එකයි නේ. නමුත් පොඩි ළමයාට මේක දකිනකොට මේක ඩොලර් 100ක් හරි වටිනවා කියන හැඟීම එදෙනවද? අපි ඒ දිහා බලනකොට මොකද වෙන්නේ? අපි ඒ දිහා බලනකොටම ඒ රූපේ දකිනකොටම අපිට මතක් වෙන අපිට කියනවා අනේ ඩොලර් 100ක් හරි වටිනවා කියන එක අපේ හිතේ යෙදෙනවා. හැබැයි අපි දන්නේ නැත්තම් මේ රූපය දකිනකොටම වටිනාකම අපේ මනසේ යෙදුනේ කියලා. අපිට භවය හැදෙනවා තණ්හා උපාදානේ ගන්න නැති එකම භවය හැදෙනවා කියන්නේ අපි හිතන්නේ වටිනා ඩොලර් 100 කියන මේ කඩදාසිය කියලා. භවය හැදුණොත් දුක. දැන් ඒ කඩදාසිය නියුතයවත් දුක වෙනවා. එතකොට වේයකයවත් දුක වෙනවා. කඩදාසිය ඉන්නවත් අපිට දුක වෙනවා.
කඩදාසිය කැඩිලා දිදිලා විනාශ වෙන දුකට හේතුව අපේ ගාව තියෙන තණ්හාව. හැබැයි ඕක මෙතෙන් කිසි වෙලාවක මේ රූපය වටිනවා මේ රූපේ ඩොලර් 100ක් කියන තැනට ආපදින දුක මිදෙන්න තැනක් නැහැ. ඒක දුක මුදවන්න තියෙන්නේම මේ රූපය ආරම්භය වටිනාකම යෙදෙන්නේ අපේ මනසේ නේද? යම් වෙලාවක මේ ඇස් ඉදිරි පිටට මේ රූපේ එද්දී ඒක වටිනවා කියන හැඟීම මගේ මනසේ නොයදුනොත් මට මොනතරම් සහනයක් තියෙයිද කියලා දැකලා සීලයක පිළිපද සමාධි වඩලා නුවණින් බලලා ඇස් ඉදිරි පිටට වස්තුවක් ආවට වටිනාකම Tamanගේ මනසේ නොයදෙන තැනකට ගිය කෙනා තමයි රාහතන් වහන්සේ කියන්නේ. රාහතන් වහන්සේ මේක දැක්ක කියලා අමුතු වටිනාකමක් තියෙන්නේ ඒ වගේම මේ රූපය දැක්ක කියලා සත්‍යෝ කියලා පුද්ගලයෝ කියලා යෙදෙන්නේ ඒ හින්දා සත්‍ය පුද්ගල පහකින් දුක් විඳින ලෝකයේ තුල තණ්හාව නැති කිරීමේ සියලු දුක නිදලා පවතී. ඉතින් මේ අචේල කස්සපට බුදුරජාණන් වහන්සේ කියන්නේ අවිද්‍යාව කර්ම සකස් කරන්න හේතුන මේ වගේ පෙර කර්මයේ හේතුන යමක් දකින අහන තැන හදාගන්න. ඒ ටික හේතුන තණ්හාව උපදින පුද්ගලයේ කැටිට වටිනවා කියන අදහස් ටිකක් තමයි හිතේ පහළ වෙන්නේ. ඒ සිද්ධාන්තයේ හේතුන තමන්ට වටිනා පුද්ගල වටිනා දේවල් මෙහි තියනවා කියන තැන නිර්මාණය වෙනවා. එහෙම නිර්මාණය වෙච්ච එක හේතු වුණා දැන් දුක් වෙන්නේ. ඔබට වටිනා දේවල් වටිනා අය නැති වෙනකොට ඔබ දුක් විඳිනවා නම් ඔය දුකට හේතුව වටිනා දේවල් වටිනා අය සත්‍ය පුද්ගලයෝ ඉන්න නිසා. එහෙම ඉන්නකම හැදුනේ උපාදානයේ සත්‍ය විච්ඡ නිසා. උපාදානයේ තණ්හාව විච්ඡ නිසා. තණ්හාව වුණ උපාදානයේ වේදනාව නිසා කියලා මේකෙදි දෙන්නවා. තමන්ට පෙනෙන ඇහෙන දෙයට කෙලෙස් ටිකක් යෙදිලා තමන්ට වටිනවා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා පෙනෙන බව නිර්මාණය වෙද්දී තමන් තුළ වෙච්ච සිද්ධාන්තයක් දර්ශනයක් තමන්ට මේ ලෝකේ නිර්මාණය වෙලා කියලා ඔයගොල්ලෝ දන්නේ නැති හින්දා ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවා මෙහෙම දේවල් තියෙන හින්දාම හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ ටීවී එක ඇතුලේ සත්‍යයක් ඉන්නවා ඉන්න හින්දාම සත්‍යයක් දිහා මම බලාගෙන ඉන්නවා වගේ අපි ඉන්නේ. නමුත් ටීවී එකේ සත්‍යයක් පුද්ගලයෙක්ව හදාගෙන මම පරිහරණය කරලා නෙමෙයි තියෙන්නේ. සත්‍ය පුද්ගලයෙක් ඉන්න සත්‍ය පුද්ගලයෙක් ඉන්න හින්දා සත්‍ය පුද්ගල භාවයට පෙනිලාද? එහෙම නැත්නම් ඒ රූපේ සත්‍ය පුද්ගලයෙක් කියන බවට පෙනිලාද තියෙන්නේ? ඒ කියන්නේ ඒ රූපේ සත්‍යයක් හින්දාම මට සත්‍යයක් කියලා පෙනෙනවද? එහෙනම් ඒ රූපේ සත්‍ය පුද්ගල නොවු අනාත්මයි. නමුත් මට පේනවා පුද්ගලයෙක්. අපි හිතාගෙන ඉන්නේ ධර්මය අහලා නැති කෙනා හිතාගෙන ඉන්නේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. ඉන්න හින්දා මට සත්‍ය පුද්ගලයෝ කියලා දෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇහැ අනාත්මයි රූපය අනාත්මයි. අනාත්ම රූපයක් ඇතුළත තියෙන්නේ. වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන කියන්නේ මේ අනාත්ම රූපයක් විඳිනකොට ආත්ම සංඥාවක් ආත්ම කෙලෙසයක් Taman තුල ඉතිලා. දැන් Tamanට කෙනෙක් වගේ තියෙනවා. එයා දන්නේ නැත්නම් පස්සේ සම්පාද සිද්ධිය මුල් වෙලා මේ ලෝකෙ ඉපදුනේ කියලා ලෝකෙ ඇත්ත වෙනවා. ඉතින් මට ඔයගලන්ට මතක් කරගන්න තියෙන බුදුරජාණන් වහන්සේ මේ වගේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ පිළිබඳ දර්ශනය. ඒ කියන්නේ මේ රූපය වටිනවා කියලා මට පෙනෙනවා. හැබැයි මම දන්නේ නැත්නම් මේ රූපේ වටිනාකම දැනෙන්නේ මගේ මනසටයි කියලා. මම හිතන්නේ මේ වස්තුව වටිනවා කියලා. අවිද්‍යාවෙන් යුක්ත අපි 10 දෙනෙක් මේ දිහා බලුවොත් 10 දෙනාට මේ රූපේ වටිනවා කියලා කියනනම් 10 දෙනාටම අවිද්‍යාව වෙනවා. 10 දෙනාම හිතාගෙන මේ රූපේ වටිනවා. දැන් රූපෙට පොරකයි. හොඳට බලන්න ලෝකයේ අපේ නෙමෙයිද කියලා. මගේ අම්මා ඕගොල්ලන්ගේ අම්මා. ඕගොල්ලන්ගේ අම්මා මගේ අම්මා. නෑ ඇයි? ඒ රූපේ අම්මා හැටියට මට පෙනෙනවා මිසක ඕගොල්ලන්ට පෙනෙන්නේ නැහැ. ඒ රූපේ වෙනස් වෙනකොට ජරාමරණ දුක මම විඳිනවා මිසක ඕගොල්ලෝ විඳින්නේ නැත්තම්. එහෙනම් ඒ රූපේ අම්මා හින්දා මට අම්මා කියලා පෙනෙලද ඒ රූපේ අම්මා කියන විදිහට පෙනෙන කෙලෙසියක් මන් තුල ඉඳලාද මේ කියන්නේ. එහෙනම් ඒක නෙමෙයිද හැමතැනකම ඇත්ත. එහෙනම් අත්‍යසේ වටිනා රන්ද්‍රදී මුතුමැණික් තිබුණාද අත්‍යසේ වටිනා රන්ද්‍රදී මුතුමැණික් තියනවා කියන අදහසක් එදිලා.
ක්‍රම දෙකයි වෙනදට අපි ගියේ රන් රිදී මුතුමැණික් තියෙන වීදි මැද්දෙන් තමයි අපි ගියේ. නමුත් ධර්මය ඉගෙන ගත්තාම එයා රන් රිදී මුතුමැණික් තියෙන වීදි මැද්දේ යන්නේ නැහැ. එයා දන්නවා මේ වීදියෙන් යනකොට අවට තියෙන හැම දෙයක්ම රන් රිදී මුතුමැණික් අතිශය වටිනවා කියන හැඟීමක් මට ඉදිලා. දැන් දෙපැත්ත තියෙන වස්තු දිහා බලන ගාන මේක මෙච්චර වටිනවා මේක මෙච්චර වටිනවා මේක මෙච්චර වටිනවා කියන වටිනාකම වස්තු වල වටිනාකම මට තේරෙන දෙයක් නැද්දෙන් කියලා. වස්තු වටිනවා නෙමෙයි මේ වස්තු වල වටිනාකම තේරෙන මනසකින් ගිහිල්ලා වෙනකට අපි හිතුවේ දවස් ගානක් ඉන්න සෙනඟ ගොඩක් නැද්දෙන් තමයි අපිට යන්න වෙලා තියෙන්නේ කියලා. නමුත් මේ දර්ශනයෙන් පෙන්වන්නේ දවස් ගානක් සෙනඟ ඉන්නවා කියන කම මට පෙන්නලා කියන තැනට අපි ගමන් කරන්න වෙලා දෙක. ඉතින් මේ දර්ශනය දැක්කොත් ඒක කියන වටිනාකම තමයි මේ රූපේ වටිනවමයි කියලා අල්ලගෙන විඳින්න බෑ. රූපේ වටිනාකමට මට පෙන්නලා. හැබැයි මගේ මනසේ තියෙන මේ රූපයක් වටිනාකමට පෙන්නනකම මම ගෙවාගත්තේ නැත්තම් මේ වස්තු වටිනවා කියලා දැක්කොත් තියෙන දෝෂේ තමයි ඒ හේතුන්ම සංහා වෙලා ඒකටම බැඳිලා පෙරේතෙක් හැටියට හෝ තවදක උපදින්න පුළුවන්. යම් වෙලාවක මේ වස්තුව අරබය මට මෙච්චර වටිනාකමක් දැනෙනව නේද කියලා හඳුනගත්තොත් යාට තියෙන වටිනාකම ගෙවා ගන්න පුළුවන්. අපි කියන්නේ මේ වීදුරුව ඕටි ගන්නක් වටිනවා කියලා දැක්කොත් මට ওই තරණාව ගෙවා ගන්න ක්‍රමයක් නැහැ. දැන් මේක අපි වටිනා හින්දා අපිට තරණාව වේද අපි හිතාගෙන ඉන්නවා මේ වටිනාකමට කියන දෙයට තණ්හා කරන හින්දා දුක ඉන්නේ තණ්හා නොකළු දුක නැති වෙනකොට තණ්හාව නැති කරන්න හදනවා. නමුත් දැන් මේකේ වටිනාකම තියෙදි තණ්හාව නැති කරන්න පුළුවන්. අපිට මුකුත් කරන්න බෑ. වටිනා දේ තියෙනකොට ඒක ආරක්ෂා කරනවා කියන තැන විතරමම බැඳලා තියෙනවා. එක්ක තණ්හා කරලා පෙරේතෙක් වෙන්න පුළුවන්. එච්චරම තමයි අපිට කරන්න පුළුවන්. මේකට කැමැත්තෙන් බැඳිලා පෙරේතෙක් වෙන්න පුළුවන්. මේකට තණ්හාව කියන ගෙවා ගන්න බෑ. හැබැයි අපිට මෙහෙම වුණොත් ඇස්තිරි පිටට මේ රූපේ එනකොට මේ වීදුරු පොටි ගානක් වටිනවා කියලා මට වටිනාකමට පේනවනේ. වීදුරු වටිනවද වටිනාකමට මට පේනවා. මට මේක වටිනාකමට පේන හින්දා මම මෙච්චර කල් මේක අල්ලගෙන තිබිලා තියෙන්නේ. මේක වටින හින්දා නෙමෙයි. එහෙනම් මම මේක වටිනාකමට පෙන්වනකම දේවාගත්තොත් මොකක් වෙන්නේ? මම ඉදාට මේක අල්ලයි. එහෙනම් එයා දන්නවා ලෝකේ උපාදාන කරගෙන ඉන්නත ජරා මරණ දුකට යන්න වෙනවා. හැබැයි ලෝකේ උපාදාන කරන ගතිය නවත්තන්න බෑ. මට වටිනාකමට පෙන්වනකම නැති නොවෙන තා. ඒ කියන්නේ මේක වටිනවා කියලා දැක්කොත් ඒක ගන්නවා කියන එක නවත්තන්න බෑ. නමුත් තණ්හාව නිසා උපාදාන මේ වටිනාකම දැනෙනකම ඉදිරිය තියෙන්නේ මගේ මනසේ කියලා තේරුණා. එතකොට එයා දන්නවා මේ තණ්හාව තිබුණොත් මේ වස්තු එකතු කරනවා රැස් කරනවා රූපේ මුදවන්න රූපේ උපාදාන කරගෙන ඉන්න වෙනවා මට. ඒ මට මේක වටිනවා කියලා පේන හින්දා මේ රූපේ ගුණ ගන්නවා. තව රූපයක් වටිනවා කියලා පේනොත් ඒ රූපේ ගුණ ගන්නවා. තව රූපයක් වටිනවා කියලා හිතනවා ඒකට උස්සගෙන. අන්තිමට මුළු ජීවිතේ වටාවටම කකුලක්වත් ගහන් ඉඳන වටිනවා කියලා පෙවුණු දේවල් ගෙනල්ලා ගොඩ ගහගෙන අන්තිමට සතර මහා ධාතු වදාගෙන ඉන්නවා. මොකද අපිට කියන්නේ අපිට ඒක වටිනවා කියලා පේනකොට අපි දන්නේ අපිට පේනවා කියලා ඒක වටිනවා කියලා ගන්න. යම් වෙලාවක බුදුහාමුදුරු පෙන්නවා දර්ශන තණ්හා පංචවපද ඕගොල්ලන්ම මේවා මගේ කියලා අල්ලලා කරලා තියෙන මනසේ තියෙන මේ ගතිය නේද? මේ වටිනාකම යෙදෙන්නේ තමන්ගේ මනසේ කියලා දැක්කොත් ඒ වගේ මේ සත්‍ය පුද්ගලයෝ කියලා යෙදෙන්නේ තමන්ගේ මනසේ කියලා දැක්කොත් ඔගොල්ලෝ කිසි කාලයකට
මෙහි සත්‍යය ඉන්නවා බාහිර සත්‍යය ඉන්නවා බාහිර වටිනා දේවල් කියනවා කියලා දන්නවද? දන්නේ. උපාදාන වශයෙන් නොගත්තොත් එයන් පිළිමින් වෙනවා. නිවන් දකිනවා. උපාදාන රහිත කෙනා පිළිනිවෙන්නේ නැහැ. උපාදාන රහිත කෙනා පිළිනිවෙන්නේ. මේ මගේ ගෙදර, මේ මගේ අතපය, මේ මගේ කෝපිත ගන්න කියලා අපි මගේ කියලා යම් දේවල් උපාදාන කරගෙන ඉන්නේ අපි පිළිනිවෙනවා. මේ සංහාව කියන එක හඳුනනකොට උපාදාන වෙනවා කියන එක දකින්න. ඉතින් මට පෙන්වන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද සිද්ධිහාරා පෙන්වන්නේ අද ඔබට වටිනා දේවල් කැඩුණු බිඳුණු නිසා හෝ සත්‍ය බුද්ධුල නරුණ නිසා හෝ තමන් නිසා හෝ යම් දුකක් වෙනවා නම් ඒ දුකට හේතුව මේ කෙලෙස් ටික නිසා කියලා දකින්න. කෙලෙස් ටික නැති කළ මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා දකින්න. මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ මගයි කියලා පෙන්නකොට ලොකු දර්ශනයක් පෙන්නනවා. ඒ කියන්නේ ලෝකයක් තියෙන හින්දා දුක් විඳින්න උනා කියන මේ සාසනේ බහැර කෙනාට වෙන්නේ මෙහෙම ලෝකයක් තියෙන හින්දා අපිට දුක් විඳින්න වෙලා නේද කියලායි. එයාට ලෝකෙ මුකුත් කරන්න බෑ. එහෙම තැනක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කෙලෙස් දෙන්න ලෝකේ නිර්මාණය වුණා කෙලෙස් අයින් කළා දුක අයින් කරගත්ත හැටි කියලා. මෙන්න මේ අපේ පොඩි ප්‍රදේශයක් නමුත් මේ වගේ අතිශය වටිනා මේ ජීවිතයේ දුක සියලු ආකාරයෙන්ම ගෙවා ගන්න පුළුවන් දුක නිරුද්ධ වෙන දර්ශනයක් තියෙනවා. අන්න ඒක මතු කරන්න උත්සාහවත් වෙන්න ඒක ඔබට ලාභයක්යි වෙන්නේ කියන දැනට මතක් කරලා කෙටියෙන් නමුත් මේ කළ දේශනාව ඔබට මේ ජීවිතයේදීම ඔබේ නිවීම හදාගන්න හේතු කොටස් වේවා කියලා ආශිර්වාද කරනවා.